හරි. අපිට පොඩ්ඩක් කතා කරන්න තියෙන්නේ දුෂ්ශ්‍රාවිතාවය ගැන. දුෂ්ශ්‍රාවිතාවය කියලා කියන්නේ තරලයක් ගලා යාමට දක්වන ප්‍රතිරෝධය. එහෙම නැත්නම් තරලයක ගලා යාමට ඇති අකමැත්ත කියලා හඳුන්වන්නත් පුළුවන්. තරලයක් ගලා යාමට ඇති අකමැත්ත. දැන් මේකම තමයි සාමාන්‍ය ප්‍රායෝගික ව්‍යවහාරයේදී උක්කු ගතිය කියලා හඳුන්වන්නේ. උක්කු ගතිය කියලා හඳුන්වන්නේ මේකම තමයි. හරිද? මේක ඇති වෙන්නේ මෙහෙම. අපි දන්නවා තරලයක් ගලාගෙන යනකොට ඒ තරලේ ස්තර ගලාගෙන යාමක් සිද්ධ වෙන්නේ. තරලයක් ගලාගෙන යනකොට එතන ආස්තරීය චලිතයක් සිද්ධ වෙනවා. අපි හිතමු තරලයක් තියෙනවා මෙහෙම එක ස්තරයක්. ඔහම තව ස්තරයක් තියෙනවා. ඔය තරල ස්තර ගලාගෙන යන්න හදන. මේ තරල ස්තර එකට බැඳිලා තියෙනවා. ඒ බැඳිලා තියෙන නිසා අපි මේ තරලයේ ගලා යාම සලකද්දී අපි හිතමු මේ ඉහළම ස්තරය ඉදිරියට යනකොට පහළ ස්තරය මගින් එයාට පොඩි ප්‍රතිරෝධයක් දක්වනවා. ඒක තමයි දුෂ්ශ්‍රාවිතාවය කියලා කියන්නේ. ඒ ඇති වෙන ප්‍රතිරෝධී බල හඳුන්වන දුෂ්ශ්‍රාවිතා බල කියලා. ඒතර පහළ ස්තරය ඉහළම ස්තරයේ තරම් ගලා යාමට ප්‍රවණතාවක් ඇති වෙන්නේ නැහැ. ඊට පහළ ස්තරය ඊටත් වඩා අඩු ප්‍රවණතාවක් තියෙන්නේ. මෙන්න මෙහෙම අරගත්තාම මේ ස්තර තියෙන අතර තියෙන බලපෑම නිසා මේ ඉහළම තියෙන ස්තරය මත මේ පැත්තට ඇති වෙන ප්‍රතිරෝධී බල යට ස්තරයෙන්. අපි ඒක හඳුන්වනවා දුෂ්ශ්‍රාවිතා ඝර්ෂණ බල කියලා. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඉහළ ස්තරය මත ඉදිරියට ඝර්ෂණ බලය ඇති වෙනවා. මේ මැද ස්තරය මත. ඒතර එයා චලිත වීමට උනන්දු වෙනවා. ඒතර එයාටත් පහළම තියෙන ස්තරෙන් ආපහු ඝර්ෂණ බල ඇති වෙනවා. ඔය විදිහට තමයි තරල ගලා යාම සිද්ධ වෙන්නේ. මෙතන මේ ගලා යාමේ ස්වરૂපය දුෂ්ශ්‍රාවිතා ගුණය වැඩි වෙන්න ගලා යාමේ හැකියාව අඩු වෙනවා. අපි දුෂ්ශ්‍රාවිතාව සංකේතවත් කරනවා ඊට වලින්. එතකොට මේ ගලා යාමේ ගුණය දුෂ්ශ්‍රාවිතාවය වැඩි වෙන්න අඩු වෙනවා. ඒකට හේතුව දුෂ්ශ්‍රාවිතාවය වැඩි වෙද්දී මේ අතර තියෙන ස්තර අතර තියෙන බන්ධන ප්‍රබල වෙනවා. මේ ස්තර අතර තියෙන බන්ධන ප්‍රබල වෙනවා. ඒ බන්ධන ප්‍රබල නම් මේගොල්ලෝ ගලා යාමට අපහසුතාවයක් දක්වනවා. එතකොට අපිට තේරෙනවා දුෂ්ශ්‍රාවිතාවයට බලපාන්නේ මේ ස්තර අතර තියෙන බන්ධන. අපි නිකමට බැලුවොත් දුෂ්ශ්‍රාවිතාවය උෂ්ණත්වයත් එක්ක කොහොමද විචලනය වෙන්නේ? අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙද්දී මේ ස්තර අතර තියෙන බන්ධන අඩු වෙන්න ගන්නවා. එතකොට දුෂ්ශ්‍රාවිතාවය එන්න අඩු වෙන්න ඕන. මෙන්න මේ වගේ ආකාරයට විචරණය වෙනවා දුෂ්ශ්‍රාවිතාවය උෂ්ණත්වය වැඩි වෙද්දී. උෂ්ණත්වය වැඩි වෙනකොට ස්තර අතර තියෙන බන්ධන දුර්වල වෙන්න ගන්නවා. ස්තර අතර තියෙන බන්ධන දුර්වල වෙන්න ගන්නවා. ඒක නිසා දුෂ්ශ්‍රාවිතාවයේ උෂ්ණත්වය සමග අඩුවීමක් දක්වනවා. අපිට ඊළඟට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා ද්‍රව තුල ඇතිවන විරූපණය කියලා කොටසක්. හිතන්නකො මෙහෙම මං ද්‍රවයක් අරගත්තාම මං ඒ ද්‍රව ස්තරය මෙන්න මෙහෙම අඳින්න. මේ තියෙන්නේ අපි සලකන තරල ස්තරය. එතකොට මේ තරල ස්තරය අපි හිතමු මේ විදිහට තියෙනවා කියලා. පෘෂ්ඨයක් මත. මෙතන මම මේ ඉහළම තරල ස්තරයේ උඩට ලෝහ තහඩුවක් තියලා මම ওই ලෝහ තහඩුව අදිනවා ඉස්සරහට. මේ ලෝහ තහඩුව අදිද්දී අපිට පේනවා තරල ස්තරය මතින් මේ ඉහළම තියෙන ලෝහ තහඩුව මේ විදිහට චලිත වෙනවා. ඉහළම තියෙන ලෝහ තහඩුව තරල ස්තරය මතින් ඉදිරියට යනවා. එතකොට
අර අපි කලින් කතා කරා වගේ මේ ඉහළම තියෙන තහඩුවත් එක්ක තියෙන ස්තරයට වැඩිපුර බලයක් එන නිසා ඒ තරල ස්තරය ඔහොම ඉදිරියට යනවා. යට තරල ස්තර ගලා යාමට අපහසුතාවයක් අකමැත්තක් දක්වනවා. ඒතර මෙතන සිද්ධ වෙන්නේ ඔය තරල ස්තරය මේ ආකාරයට හැඩ ගැහෙනවා. හැඩේ වෙනස් වෙනවා. මෙන්න මේ හැඩය වෙනස් වීම අපි හඳුනනවා විරූපණය කියලා. තරලය දැන් මේක මහ ලොකු ඝනකමක් තියෙන තරල නෙමෙයි. මිලිමීටර් දශම ගණන් මිලිමීටර් ගණන් තියෙන ඝනකම තරල. ඒතර එහෙම තරල ස්තරයක් උඩින් ලෝහයක් තියලා ඔහම ඇද්දයි කියලා අපිට ඔක ප්‍රායෝගිකව පේන්නේ නැහැ. මේ තියෙන්නේ මිලිමීටර් ගානකසක් ලොකු කරලා ඇඳලා තියෙන්නේ. ඒතර මෙතනදී ඉහළම තරල ස්තරයට බලයක් දාලා අදිනකොට පහළම තරල ස්තරයේ පොළවත් එක්ක එහෙම නැත්නම් පෘෂ්ඨයත් එක්ක ස්පර්ශවම තියෙන නිසා ওই විදිහට හැඩය වෙනස් වෙන්න ගන්නවා. ඒතර මෙතනදී අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. තරලයක එතකොට ගලා යාම ගත්තොත් මේ පහළම ස්තරයේ ගලා යාම පෘෂ්ඨයත් එක්ක ඇලිලා තියෙන ස්තරයේ ගලා යාම අඩුයි. එහෙම නැත්නම් පෘෂ්ඨයත් එක්ක ඇලිලා තියෙන ස්තරයේ ගලා යාමක් නැහැ වගේ පේනවා. ඉහළම ස්තරයේ ගලා යාම වැඩි කියලා පේනවා. අපි ඔක ඉස්සරහට කතා කරමු. තරල ස්තරයේ ගලා යනකොට එතන ඇති වෙන වේගය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. තරල ස්තරයක් ගලාගෙන යනකොට ඇති වෙන වේගයේ වෙනස් වීම. හරිද? ඔයගොල්ලෝ නෝට් එක මම එවලා ඇති. මෙතනදිත් අපිට දුෂ්ශ්‍රාවිතාවේදී කතා කරන්න තියෙන්නේ අනාකූල ප්‍රවාහ ගැන විතරයි. ආකූල ප්‍රවාහ ගැන අපිට කතා කරන්න නැහැ මේ කොටසේදී. හරිද? අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ ගැන ද්‍රවගති විද්‍යාවේදී කතා කරලා තියෙන නිසා අපි විශේෂයෙන් මෙතන මතක් නොකර ඉමු. දැන් අපි කතා කර හිටියේ තරල ස්තරයක ගලා යනකොට ඇති වෙන වේග ව්‍යාප්තිය ගැනනේ. දැන් මේ බලන්නකෝ. මෙන්න මෙතන මේ තරල ස්තර කොටස ගමු. මේ මං අදින ස්තර ටික. එතකොට පහළම ස්තරයේ වේගයක් නැහැ වගේ පේනවා. ඉහළම ස්තරයට උපරිම වේගයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයා වැඩිපුර ඉස්සරහට ගියේ. දෙවෙනි ස්තරයට තියෙන්නේ ඊට වඩා අඩු වේගයක්. තුන්වෙනි ස්තරයට ඊටත් වඩා අඩුයි. ඔහොම පහළට යන්න මේ වේග ව්‍යාප්තිය අඩු වෙනවා. මම නිකමට ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙයාගේ වේගය ගැඹුර සමග මම d කියලා ගන්නම් ගැඹුර සමග මෙයාගේ මේ තරල ස්තරවල ගැඹුර සමග වේග ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කරොත් ගැඹුර අඩුයි කියන්නේ උඩම තැනනේ. උඩම තැන තමයි වේගය වැඩිම තියෙන්නේ. පහළම d ගැඹුරේදී වේගය අඩුයි බිඳුව දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒතර මෙයාගේ ගැඹුර සමග වේග ව්‍යාප්තිය මට පේනවා මෙන්න මේ වගේ ඒකාකාර හැඩයක් අරගන්නවා. ඔන්න ඔය ප්‍රස්ථාරය අනුක්‍රමණයට මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය කියලා ගන්න වෙන්නේ y කණ්ඩාංක වෙනසට ගන්න වෙන්නේ ඩෙල්ටා v x කණ්ඩාංක වෙනසට ගන්න වෙන්නේ ඩෙල්ටා d. මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා d හඳුන්වනවා ප්‍රවේග අනුක්‍රමණය කියලා. මේක අපි හඳුන්වන්නේ ප්‍රවේග අනුක්‍රමණය කියලා. හරිද? දැන් අපි ඊළඟට පොඩ්ඩක් බලන්න ඕනි තරල ස්තරවල වේග ව්‍යාප්තිය දෛශිකව. හරිද? දැන් මෙතන අපි පොඩි දේවල් දෙක තුනක් ඉගෙන ගත්තා. එකක් තමයි ඇත්තටම ගත්තොත් පහළම පෘෂ්ඨයේ පහළම ස්තරය පහළම පෘෂ්ඨය සමග ස්පර්ශව තිබිච්ච නිසා පහළම ස්තරය පහළම පෘෂ්ඨය සමග ස්පර්ශව තිබිච්ච නිසා එයා පෘෂ්ඨෙත් එක්ක ඇලිලා දිගටම තිබුණා. මේක ඕගොල්ලෝ දකින්න ඔය පෘෂ්ඨයක් උඩ තියෙන අපි හිතමු වතුර ටිකක් පිහ දැම්මා කියලා. පෘෂ්ඨයක් උඩ තියෙන වතුර ටිකක් අපි අතින් පිහ දානවා. අතින් කොච්චර පිහ දැම්මත් යට ඒ පෘෂ්ඨය උඩ තෙත ගතියක් ඕගොල්ලන්ට තේරෙනවා. ඒ කියන්නේ අර පෘෂ්ඨෙත් එක්ක ඇලිලා තිබිච්ච තරල ස්තරය පෘෂ්ඨෙත් එක්කමයි තියෙන්නේ. අපි පෘෂ්ඨයක් උඩ තියෙන වතුර අතින් පිහ දානවා. එහෙම අතින් පිහ දැම්මට පෘෂ්ඨයක් උඩ තියෙන වතුර අතින් පිහ දැම්මට තව ටිකකින් ඒ පිහ දාපු ගමන් අපි නිකන් පෘෂ්ඨය අල්ලලා බැලුවොත් එතන තෙත ගතියක් අපිට දැනෙන්න තියෙනවා. ඒ තෙත ගතියේ තේරුම තමයි යටම ස්තරයේ මේ පෘෂ්ඨෙත් එක්ක තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි අර අතින් පිහ දාද්දී අපි අත පිහ දාලා ඉවර වෙලා අත අල්ලලා බැලුවොත් අතේ ජලය ඇලිලා තියෙනවා වතුර ඇලිලා තියෙනවා. ඒ කියන්නේ
අතත් එක්ක ස්පර්ශ වෙලා තිබිච්ච තරල පෘෂ්ඨයත් අතත් එක්කමයි තියෙන්නේ. එතකොට අපිට මේකෙදි පොඩි දෙයක් තේරෙනවා. පෘෂ්ඨයක් එක්ක ඇලිලා තියෙන තරල ස්තරය ගලා යන කොටත් පෘෂ්ඨ සමග ඇලිලාමයි තියෙන්නේ. එතකොට අපිට මෙතන අඳින්න සිද්ධ වෙනවා ඉස්සරහට පෘෂ්ඨ දෙකක් අතර තරලයක් තියලා ඒ පෘෂ්ඨ එක එක විදිහට චලනය කරාම ඒ පෘෂ්ඨ අතර තියෙන තරල ස්තර චලිත වෙන වේගයන්ට අදාළ ස්තරීය වේග ව්‍යාප්තිය දෛශිකව. හිතන්නකො මෙහෙම. අපි හිතමු මෙන්න මෙහෙම පෘෂ්ඨයක් තියෙනවා. ලෝහ පෘෂ්ඨයක් ලෝහ තහඩුවක් කියලා හිතන්න. තව ලෝහ තහඩුවක් තියෙනවා. මේ අතර දුෂ්‍රාවී තරලයක් තියලා තියෙනවා. මේ අතර දුෂ්‍රාවී තරලයක් තියලා තියෙනවා. මම මේ ඉහළම තියෙන තහඩුව 10යි ms ඍණයක වේගෙන් ඉදිරියට චලනය කරනවා. මේ යට තියෙන තහඩුව 5යි ms ඍණයකින් ඉදිරියට චලිත කරනවා. මම දැන් අඳින්න යන්නේ මෙයාගේ ගැඹුර සමග වේග ව්‍යාප්තිය. මේ තියෙන ඉහළම ස්තරය. ඊට මෙහෙම ස්තර කිහිපයක් අපි අඳ ගන්නවා. ගැඹුර සමග වේග ව්‍යාප්තිය. එතකොට මේ ඉහළම ස්තර ඉහළම තහඩුව 10ක වේගෙන් යනවා කියන්නේ එතන වේගය 10කට අනුරූප වේගයක් වෙන්නනවා. ඒතර මම ඒක දිගීතලයකින් දක්වනවා. යටම ස්තරය යන්නේ 5ක වේගෙන් කියන්නේ අපි එතන 5කට අනුරූප ඊතලයක් පෙන්වන්න ඕනේ. ඊළඟට අපි කලින් ප්‍රස්තාරේ කතා කරා ගැඹුර සමග වේග ව්‍යාප්තිය එන්නේ නියත අනුක්‍රමණය සහිතව. ඒ අනුක්‍රමණය අපි හඳුන්වනවා ප්‍රවේග අනුක්‍රමණය කියලා. එහෙනම් ප්‍රවේග අනුක්‍රමණය නියත නිසා මට මෙයාගේ මේ වේග ව්‍යාප්තිය අඳිද්දී මේ ඊතලයේ කෙළවරේ ඉඳන් මේ ඊතලයේ කෙළවරට මෙහිම කඩ රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔය වේග ව්‍යාප්තිය අඳින්න ලේසි. මේ ස්තරය මෙන්න මේ දක්වා වේගය පවතිනවා. මෙයාගේ මේ දක්වා තියෙනවා. ඒකාකාර අඩුවීමක් තියෙන්නේ. ඔන්නෝම ඒකාකාර අඩුවීමක් තියෙන්නේ. පැහැදිලිද? ඔය ගැඹුර සමග වේග ව්‍යාප්තිය. දෙවෙනි තහඩුවට ගියොත් අපි හිතමු මෙහෙම තව උදාහරණයක්. මේ තියෙන්නේ ඉහළම තහඩුව. මේ තියෙන්නේ පහළ තහඩුව. මං ඉහළ තහඩුව චලනය කරනවා 10යි ms ඍණයක වේගෙන් දකුණට. යට තහඩුව වමට චලනය කරනවා කියලා හිතන්න 5යි ms ඍණයක වේගෙන්. එතකොට මම මෙතනත් අර වගේම තරල ස්තර කීපයක් අරගන්නවා. මේ ඉහළම තරල ස්තරය, මේ දෙවෙනිය, 3, 4, 5, 6. එතකොට ඉහළම ස්තරයට 10ක වේගයක් තියෙනවා. පහළම ස්තරයට වමට 5ක වේගයක් තියෙනවා. එතකොට අරකට වඩා ඒ දිගින් අර්ධයක් විදිහට පහළම ස්තරේ දාන්න ඕනේ. ඊට පස්සේ ප්‍රවේග අනුක්‍රමණය මෙතන ඉඳන් මෙන්න මෙතනට ඒකාකාරව වෙනස් වීමක් තියෙනවා. ඒකාකාර වෙනස් වීමක්. එහෙනම් අපිට පේනවා මේ තරල ස්තරයේ වේගය තියෙන්නේ වම් පැත්තට. මෙයාගේ පොඩ්ඩක් දකුණට, ඔහොම දකුණට වැඩි වෙනවා. එතකොට මෙතන අතරමැද තරල ස්තරයක් නිශ්චලතාවයේ පවතිනවා කියලා පේනවා. ඒක අර වේග අඩු තහඩුවට කිට්ටු තැනක් වෙන්න ඕනේ. වේගය අඩු තහඩුවට කිට්ටු තැනක්. ඊට පස්සේ අපි අරගත්තොත් සමාන වේග වලින් ওই තහඩු දෙක ගියා කියලා හිතමු දෙපැත්තට. සමාන වේග වලින් සමාන වේග වලින් ගියා කියලා හිතන්න. උඩ තහඩුව දකුණට යනවා 10යි ms ඍණයක වේගෙන්. යට තහඩුව වමට එනවා ඒත් 10යි ms ඍණයක වේගෙන්. එතකොට තරල ස්තරවල වේගය කොහොමද? උඩ එක්කෙනාට දකුණට 10කට අනුරූප දෙකක්, යට එක්කෙනාට වමට 10කට අනුරූප දෙකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අනුක්‍රමණය නියත නිසා ඒ කෙලවරවල් දෙක අපි කඩ රේඛාවකින් යා කරනවා. ඒ කඩ රේඛාව වෙනකම් මට මේ වේගය ඇඳ ගන්න පුළුවන්. එතකොට සමාන වේග වලින් තහඩු දෙක දෙපැත්තට යනවා නම් හරි මැද පිහිටනවා නිශ්චල තරල ස්තරය. හරි මැද පිහිටනවා නිශ්චල තරල ස්තරය. අපි ඕක දැනන් ඉන්න ඕනේ. තහඩු අතර පෘෂ්ඨයක් තියෙනකොට තරලයක් තියෙනකොට
ඒ තරලයේ ගැඹුර සමග ඒ තරලයේ ගැඹුරත් එක්ක වේග ව්‍යාප්තිය අඳින හැටි. ඒ තරලයේ ගැඹුරත් එක්ක වේග ව්‍යාප්තිය අඳින හැටි. හරිද? දැන් නෝට් එකේ ওই විස්තරය තියෙනවා. හිමීට මම මේ සටහන එව්වට පස්සේ මේ ටික ලියා ගන්න. ඊළඟට අපිට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා මෙහෙම දෙයක්. දැන් හිතන්න මම අරගන්නවා කිසියම් පෘෂ්ඨයක් මත තියෙන තරලයක්. මේ තියෙන්නේ පෘෂ්ඨය කියලා හිතන්න. මේක උඩින් තරලයක් දාලා තියෙනවා. මේ තියෙන තරලය. මේක දුෂ්‍රාවී තරලයක්, අනාකූල තරලයක්. ඔය තරලය උඩ මම ලෝහ පෘෂ්ඨයක් දානවා. එයාගේ වර්ගඵලය A. එයාගේ වර්ගඵලය A. එතකොට මම මෙන්න මේ පැත්තට බලයක් දෙනවා F කියලා. එතකොට ලෝහ පෘෂ්ඨය මත අනිත් පැත්තට ඝර්ෂණය තියෙනවා. ලෝහ පෘෂ්ඨයෙන් මේ ඉහළම තරල ස්තරය මත ওই පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ තරලය මගින් ලෝහ පෘෂ්ඨය මත ඇති කරන ඝර්ෂණය. මේ තියෙන්නේ ලෝහ පෘෂ්ඨය මගින් තරලයේ ඉහළ පෘෂ්ඨය මත ඉහළ ස්තරය මත ඇති කරන ඝර්ෂණය. එතකොට මෙන්න මේ F ඝර්ෂණ බලය තියෙන්නේ ඒ වර්ගඵලයක් ඇතුළත. F ඝර්ෂණ බලය තියෙන්නේ ඒ වර්ගඵලයක් ඇතුළත. ඔය ඝර්ෂණ බලය මම නම් කරනවා දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය කියලා. දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය. දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය. ඔය දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය වර්ගඵලයෙන් බෙදුවහම එන අනුපාතය. දුෂ්‍රාවිතා ඝර්ෂණ බලය වර්ගඵලයෙන් බෙදුවහම එන අනුපාතය අපි හඳුන්වනවා ස්පර්ශීය පීඩනය කියලා. මෙන්න මේ අනුපාතය මම හඳුන්වනවා ස්පර්ශීය පීඩනය. ස්පර්ශීය පීඩනය. එහෙම නැත්නම් අපි ඕකට තව නමක් කියනවා විරූපණ ප්‍රත්‍යා බලය කියලා. මේ සංසිද්ධියේදී ඇති වෙන්නේ තරලයක විරූපණයක් නේ අර කලින් කතා කරා වගේ. ඒ නිසා මෙන්න මේ F බෙදීම A කියන අනුපාතය අපි හඳුන්වනවා විරූපණ ප්‍රත්‍යා බලය කියලා. විරූපණ ප්‍රත්‍යා බලය. විරූපණ ප්‍රත්‍යා බලය කියලා. හරිද? ඒතර මෙයාගේ අර්ථ දැක්වීම ගත්තොත් මෙහෙමයි තියෙන්නේ. ඒතර ස්පර්ශීය පීඩනය. ස්පර්ශීය පීඩනය එහෙම නැත්නම් විරූපණ ප්‍රත්‍යා බලය කියලා කියන්නේ තරලයේ ඒකක ක්ෂේත්‍රඵලයකට ස්පර්ශීය යොදන බලය. හරිද? තරලයේ ඒකක වර්ගඵලයකට ස්පර්ශීය යොදන බලය. ඒතකොට මේක අර්ථ දක්වන්න පුළුවන් තරලයේ ඒකක වර්ගඵලයකට ස්පර්ශීයව යොදනු ලබන බලය. ඒකක වර්ගඵලයකට ස්පර්ශීයව යොදනු ලබන බලය. හරිද? මෙතන අපි කලින් කතා කරන්නේ ප්‍රවේග අනුක්‍රමණයක් ගැන. මෙතන අපි කලින් කතා කරන්නේ ප්‍රවේග අනුක්‍රමණයක් ගැන. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ ඔය ස්පර්ශීය පීඩනය වැඩි කරන්න ප්‍රවේග අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සරලව මේ උඩම ස්තරයට දෙන බලය වැඩි කරා කියලා හිතන්න. එතකොට ස්පර්ශීය පීඩනය වැඩි වෙනවා. එතකොට ස්පර්ශීය පීඩනය වැඩි වෙනකොට ඉහළම ස්තරයේ චලිත වන වේගය වැඩි වෙන්න ඕනේ. ඉහළම ස්තරයේ චලිත වන වේගය වැඩි වෙන්න ඕනේ. එතකොට ඉහළම ස්තරයේ චලිත වන වේගය වැඩි කියන්නේ ඒකේ තේරුම ප්‍රවේග අනුක්‍රමණය වැඩි කියන එක. යන වේග වැඩි කියන්නේ ඉතින් උඩ වේග වැඩි කියන්නේ ප්‍රවේග වෙනස වැඩි. එහෙනම් ප්‍රවේග අනුක්‍රමණය වැඩි. එහෙනම් අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. ඔය ස්පර්ශීය පීඩනය F බෙදීම A සමානුපාතයි ප්‍රවේග අනුක්‍රමණය ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා D ප්‍රවේග අනුක්‍රමණයට.
හරිද? මෙන්න මේක අපි හඳුන්වනවා නිව්ටන්ගේ දුෂ්ටාවිතාවය පිළිබඳ නියමය කියලා. මේක හඳුන්වනවා දුෂ්ටාවිතාවය පිළිබඳ නිව්ටන් නියමය. දුෂ්ටාවිතාවය පිළිබඳ නිව්ටන් නියමය. ඒතකොට දුෂ්ටාවිතාවය පිළිබඳ නිව්ටන්ගේ නියමෙදි නිව්ටන් කියන්නේ මොකද්ද? අනාකූල ප්‍රවාහයක යෙදෙන තරලයක දුෂ්ටාවිතා ඝර්ෂණ බලය එහෙම නැත්නම් ස්පර්ශීය පීඩනය ප්‍රවේග අනුක්‍රමණයට සමානුපාතයි කියලා. එතකොට මෙතනදී නිව්ටන් නියමෙදි කියන්නේ අනාකූල ප්‍රවාහයක් වෙන්න ඕනේ. අපි කතා කරන්නේ මේකේදී අපි පාවිච්චි කරන අනාකූල තරල කියලා. අනාකූල ප්‍රවාහයක යෙදෙන තරලයක ස්පර්ශීය පීඩනය හරිද? එහෙම නැත්නම් ඒකක වර්ගඵලයක් මත දුෂ්ටාවිතා බලය කියලා කියන්නත් පුළුවන්. ඒකක වර්ගඵලයක් මත දුෂ්ටාවිතා බලය ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතයි. මෙතන සමානුපාත නියතයේ විදිහට අපි පාවිච්චි කරනවා ඊට කියන සංකේතය. ඒක තමයි දුෂ්ටාවිතා සංගුණකය කියලා අපි අරගන්නේ. එහෙනම් සමානුපාත නියතයේ විදිහට එන දුෂ්ටාවිතා සංගුණකය. එහෙනම් අපිට සමීකරණයක් එනවා ස්පර්ශීය පීඩනය සමානයි දුෂ්ටාවිතා සංගුණකය වතාවක් ප්‍රවේග අනුක්‍රමණය කියලා. ස්පර්ශීය පීඩනය සමානයි දුෂ්ටාවිතා සංගුණකය වතාවක් ප්‍රවේග අනුක්‍රමණය. එහෙනම් මට මෙතනදී ඊට සඳහා අර්ථ දැක්වීමක් හදාගන්න පුළුවන්. මොකද්ද ඊටගේ අර්ථ දැක්වීම වෙන්න ඕනේ? ඊටව උක්ත කරොත් එන්නේ ස්පර්ශීය පීඩනය බෙදීම ප්‍රවේග අනුක්‍රමණය කියලානේ. එහෙනම් මට ඊට සඳහා අර්ථ දැක්වීමක් හඳුන්වන්න පුළුවන්. දුෂ්ටාවිතා සංගුණකය කියලා කියන්නේ මේ ඊට දුෂ්ටාවිතා සංගුණකය දුෂ්ටාවිතා සංගුණකය කියන්නේ එතකොට ඒකක ප්‍රවේග අනුක්‍රමණයකට ලබා දිය යුතු ස්පර්ශීය පීඩනය. ඒකක ප්‍රවේග අනුක්‍රමණයක් සඳහා ලබා දිය යුතු ස්පර්ශීය පීඩනය. ඒකක ප්‍රවේග අනුක්‍රමණයකට ලබා දිය යුතු ස්පර්ශීය පීඩනය. දැන් මෙතන ඊටගේ ඒකක කොහොමද එන්නේ? ඊටගේ ඒකක ප්‍රවේග අනුක්‍රමණයේ ඒකක වර්ග මීටරයට නිව්ටන්. ස්පර්ශීය පීඩනයේ ඒකක වර්ග මීටරයට නිව්ටන්. ප්‍රවේග අනුක්‍රමණයේ ඒකක ප්‍රවේගය ms ඍණ 1 ඒක බෙදන්න ඕනේ m ගෙන්. එතකොට s ඍණ 1. එහෙනම් මට මෙතනින් පේනවා දුෂ්ටාවිතා සංගුණකයේ ඒකක වර්ග මීටරයට නිව්ටන් තප්පර කියලා. නිව්ටන් තප්පර වර්ග මීටරයට. ඔහොම අරගන්න පුළුවන් ඒකකය. හරිද? දැන් එතකොට මේකේ දුෂ්ටාවිතා සංගුණකයේ පිළිබඳ දුෂ්ටාවිතාවය පිළිබඳ නිව්ටන් නියමවල දැන් දුෂ්ටාවිතාවයේ කොටසේ නියම තුනක් ගැන අපිට කතා කරන්න තියෙනවා. එකක් ඔය නිව්ටන් නියම, අනිත් එක පොයිසෙල් සමීකරණ, අනිත් එක ස්ටොක්ස් නියමය. ඔය සමීකරණ තුන ගැන අපිට කතා කරන්න තියෙනවා.
හරිද? ඔය සමීකරණ තුනේ මේ පළවෙනි කොටස දුෂ්ටාවිතාවය පිළිබඳ නිව්ටන්ගේ සමීකරණය අපි අරගත්තා. දැන් ওই සම්බන්ධව ගැටලු කීපයක් හදන්න තියෙනවා. මේක හරි සරලයි. ලොකු දෙයක් නෙමෙයි මේකෙදී. මේකේ ගැටලු වල එහෙම ලොකු ගැටලු නැහැ. මේ දුෂ්ටාවිතා බලය ඝර්ෂණ බලය විදිහට හිතන්න පුළුවන්. දුෂ්ටාවිතා බලය ඝර්ෂණ බලය විදිහට හිතන්න පුළුවන්. ඒක එච්චර ලොකු ගැටලුවක් නැහැ. හිතන්නකෝ මෙහෙම. මම මේක පොඩි උදාහරණයක් කතා කරන්නම්. පොඩි උදාහරණයක් කතා කරන්නම්. සංකේත වලින් අපි හිතමු මෙහෙම පෘෂ්ඨයක් තියෙනවා. මේ පෘෂ්ඨයේ උඩ දුෂ්ටාවිතා තරලයක් දාලා තියෙනවා. දුෂ්ටාවී තරලයක් තියෙනවා. හරිද? දුෂ්ටාවී තරලයක් තියෙනවා. හරි. මෙන්න මෙයාගේ මතට වර්ගඵලයේ A වෙච්ච සිලින්ඩර් වස්තුවක් තියලා ඔහොම තන්තුවක් දාලා කප්පියක් මතින් තන්තුව පන්නලා මේ කෙලවරට සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතන්න සිම්පල් m ස්කන්ධය. හරිද? අපිට කියනවා මේ පද්ධතිය ඒකාකාර වේගයෙන් චලිත වේ නම් එම වේගය සොයන්න කියලා. එම වේගය සොයන්න. එතන මේක මෙහෙමයි. මට මෙතන දත්ත දෙනවා මෙයාගේ දුෂ්ටාවිතා සංගුණකේ ඊටා තරලයේ තියෙන ඝනකම d. තරලයේ තියෙන ඝනකම d. මෙයාගේ බර තියෙනවා පහළට mg. ඒකාකාර වේගයෙන් නම් යන්නේ මේ තන්තුවේ ආතතිය t සමාන වෙන්න ඕනේ mg. මෙතන තන්තුවේ ආතතිය t සමානයි mg ට. මේ වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලයක් F. එහෙනම් ඒකාකාර වේගයෙන් නම් යන්නේ ඔය දුෂ්ටාවිතා ඝර්ෂණ බලය t ට සමාන වෙන්න ඕනේ. හේතුව වස්තුව යන්නේ ඒකාකාර වේගයෙන් නිසා. ඒකාකාර වේගයෙන් නිසා. එහෙනම් අපි දන්නවා දුෂ්ටාවිතා ඝර්ෂණ බලය ආතතියට සමානයි. ආතතිය අර එල්ලපු ස්කන්ධයට සමානයි. ඉතින් හරි සරලයි. නිව්ටන්ගේ සමීකරණය දාන්න F බෙදීම A සමානයි ඊට වතාවක් ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා D. දැන් මෙතන මේ පද්ධතිය යන වේගය v. එහෙනම් මේ උඩම තියෙන තරල ස්තරය යන්නත් ඕනේ AV වේගෙන්ම තමයි. AV වේගෙන්ම තමයි. එතකොට ඝර්ෂණ බලයට දාන්න පුළුවන් mg ඕක බෙදීම වර්ගඵලයේ A ඕක සමානයි ඊට වතාවක් ප්‍රවේග අනුක්‍රමණය ගන්න වෙන්නේ මේ ඉහළම ස්තරයේ මෙතන යට ස්තරයේ සලකන්න. ඉහළම ස්තරයේ වේගය v ඍණ පහළම ස්තරයේ වේගය බිඳුවයි. බෙදීම මෙතන ඇතිවන ගැඹුර d. එහෙනම් v බෙදීම d. එහෙනම් හරි සරලයි v ඔක්ත කරගන්න පුළුවන් mgd බෙදීම a ඊටා. ඔන්න තරලය චලනය මේ වස්තුව චලනය වෙන නියත වේගය. ඔය වගේ තමයි හදන්න තියෙන්නේ. හරිද? ඔය වගේ තමයි හදන්න තියෙන්නේ. හරි. අපි මේකේ උදාහරණ කීපයක් එවලා තිනවා. අපි මේ උදාහරණ කීපේ ඊළඟට try කරමු. මෙතනින් පස්සේ ඒ උදාහරණ ටික උත්සාහ කරමු. ඊට පස්සේ අපි උදාහරණ ටික පොඩ්ඩක් මේකට කතා කරමු.